बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरණ गमनं सम्पुन्नं පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානතෝ හං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ න අපස්සතෝ කිංචි භික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවානං khයෝ හෝති ඉදං දුක්ඛං ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවානං khයෝ හෝති ඉදං දුක්ඛ සමුදයෝ ඉදං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති ඥානතෝ පස්සතෝ ආසවානං khයෝ හෝති සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෞතර මාමෑණි බුදු පියාණන් වහන්සේ
අපි සියලු දෙනා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් කරුණාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සද්ධර්මයෙන් බිඳක් ශෝණය කරන්ට. එනිසා හැම දිනාම මේ පෙන්වලා දෙන දහම් කරුණු ටික ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ කියලා දෙන්න හදන කරුණු ටික ගොඩාක්ම අපේ ජීවිතයකට වටිනවා. ඉතින් ඒ නිසා හිතේ විතර්ක උපද්දවන්නේ නැතුව මේ කියලා දෙන්න හදන්නේ මොකක්ද කියන අදහස් ඇතුව ඊටමත් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මතක් කරනවා. පින්වත්නි, විශේෂයෙන්ම මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකාය මහා වග්ගයේ ආශ්‍රයක්ෂේ සූත්‍රය. විශේෂයෙන්ම මේ සූත්‍රය මාතෘකා කරන්නට හේතුකුත් තිබුණා. වෙනත් දහම් කරුණු ටිකක් කියලා දෙන්න වෙන සූත්‍රයක් දෙන අදහස තමයි තිබුණේ. නමුත් මේ සූත්‍රයේ තේරුම් කළ දෙන්න ගොඩක් අදහස් උනේ මට පහුගිය කාල වකවානුවේදීම කීප දෙනෙක් කතා කරන හැම කෙනෙක්ම කියනවා ස්වාමීන් වහන්සේ අපි ඉතින් හරියට බණ භාවනා කරනවා තාම මාර්ගඵල අධිගමයක්වත් ලබා ගන්න බැරි වුණානේ කියලා. තව බොහෝ දෙනෙක් කතා කරනකොට කියන වෙන මොකෝවත් නෙමෙයි අපිට සෝවාන්වත් වේ ගන්න තිබුණා නම් ඇතිනේ කියන කාරණාව තමයි හැමෝම කියන්නේ. ඊට පස්සේ මට හිතුණා ඒ සම්බන්ධතාවයෙන් ගොඩාක් දෙනෙකුට දැක්මක් ඇති වෙන්න. ඇත්තටම සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? සෝවාන් වුණොත් අපි දන්නවද? සෝවාන් වුණාම අපි දුක ඔක්කොම නැති වෙනවද? කියන ප්‍රශ්න ගැටළු ටික ලෙහෙන විදිහට ඒ සම්බන්ධව පොඩ්ඩක් කරුණු ටික පැහැදිලි කරලා දුන්නොත් ගොඩාක් දෙනෙකුට උපකාරයි කියලා මට හිතුණා. මොකද ඇත්තටම බොහෝ දෙනෙකුගේ බොහෝම වටිනා ධර්මඥානයක් තියෙනවා. නමුත් අන්වේ ඥානය නැතිකමයි ගොඩක්ම හේතුව කියලා මට හිතුණා. ඉතින් ඒ හින්දා අපි මේ කරුණු ටික ගැන වේලාව ටිකයි තියෙන පොඩ්ඩක් කතා කරමු. මම විශේෂයෙන් මේ ටික මාතෘකා කරන්නට හේතුව ගොඩක් දෙනෙක්ම හිතන්නේ කියන එක දේ තමයි වෙන මුකුත් උන්නේ අපිට සෝවාන් වුණාවත් ඇතිනේ කියන ටික. ඉතින් මම මෙච්චර කාලයකට විවිධ පරයයන් වලින් පෙන්නපු දහම් වල අර්ථ එකට එකතු කරලා කැටි කරලා එක පෙළකට අරගෙන මම කරුණු ටිකක් තේරුම් කරලා දෙන්නම්. සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද කියන දැක්ම ඇති වෙන විදියට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක්ෂය වීම කියන්නේ. මොකද ආශ්‍රයක්ෂය කෙනෙකුට අපි පහනක් පත්තු කෙරුවත් මලක් පහනක් පූජා කෙරුවත් පිනක් කෙරුවත් ඉදම් මේ පුඤ්ඤං ආසෝක්ඛයවහං හෝතු මට මේ පින ආශ්‍රයක්ෂය කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නේ. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ප්‍රාර්ථනාව ඕන නැතුවම නෙමෙයි. ඒකත් යම් උපකාරක ධර්මයක්. නම් බුද්ධෝත්පාද කාලෙක මනුස්ස ජීවිතයක් හම්බෙලා සද්ධර්මයේ තියෙන වටපිටාවක් හම්බ වෙන කෙනෙකුට ප්‍රාර්ථනාව විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ඒ බඳු කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක්ෂය වීම කියන්නේ. මහණෙනි කුමක් දන්න කුමක් දකින්න කෙනාටද? මේ දුකයි මේ දුක ඇතිවෙච්ච හේතුවයි මේ හේතුව නැතිකොළොත් දුක නැති වෙනවා. මේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දන්න කෙනාට දකින්න කෙනාට ආශ්‍රයක්ෂය වීම කියන්නේ. එතකොට අපි ඒ ආශ්‍රයක්ෂය වීම පිණිස පවතින ආකාරයට මේ දුක ඇතිවෙච්ච හේතුව මේ හේතුව නැති කළාම දුක නැති වෙනවා. ඒකට තියෙන මාවත මොකක්ද කියන කාරණාව අපි පොඩ්ඩක් නුවණින් සම්මර්ෂණය කළා බලමු. එතකොට පුළුවන් අපිට මෙන්න මේ ආශ්‍රයක්ෂය සඳහා ප්‍රතිපදාව පුරන්න. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දන්න කෙනාට දකින්න මොකද ඉදන් දුක්ඛ මේ දුකයි කියලා.
එතකොට දුකයි කියන එක අපි හඳුනගන්නේ කොහොමද කියන මම මේ ටික මතක් කළාට සරල උපමාවල් අරගෙන කෙටියෙන් මතක් කරන්නම්. ඉස්සෙල්ලා මම පෙළට අනුරූප පොඩ මේ කතා කරන්නේ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියලා දුක එකින් එක විස්තර කරලා බුදුරජාණන් වහන්සේ අවසානයේදී ඒ හැම වචනයක්ම කැටි කළා අරගෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියන පංච උපාදානස්කන්ධයේ දුකයි කියන වචන තුල කියනවා මේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරන තාක් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් මිදින්නේ නැහැ කියන කාරණාවක් පෙන්නනවා. ඒක නිස්පර්යායකින් ගත්තොත් නිස්පර්යායකින් කියන්නේ එක ක්‍රමයකට නැතුව සියල්ලම එකතු වෙන විදිහට ගත්තොත් කාමවචරූත් රූපවචරූත් අරූපවචරූත් එහෙම නැත්නම් තුන් භූමියේ අණුවගේ සියලුම ස්කන්ධ ධාතු ආයතන ටික අයිති මේ ඉදන් දුක්ඛං කියපු වචනෙට. මේ ඔබගේ මගේ ජීවිතය ගැන විතරක් නෙමෙයි කාමවචර රූපවචර අරූපවචර තුන් භූමිය අනුවගිය සියලුම ස්කන්ධය අපි කියමු කුසල සිතක් තියෙනම් අකුසල සිතක් තියෙනම් ක්‍රියාසිතක් තියෙනම් විපාක සිතක් තියෙනම් යම් රූප ධර්මයක් තියෙනම් මේ සියල්ලමයි පංච උපාදානස්කන්ධ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ කියනකොට බ්‍රහ්ම ලෝකයකට ගිය ජරා මරණය මිදෙල නැහැ කියන වචනයක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඊට පස්සේ ඒක නිෂ්පර්යාය. ඒ කියන්නේ ක්‍රමයක් නැතුව සියල්ලම එකතු කරලා ගත්තා. තව ක්‍රමයකට ආවහම පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියනකොට එකෙන් මතක් කරනවා කෙනාගේ තමාගේ උපාදානයේට හසු ස්කන්ධයන්ගෙන් තමයි දුක එන්නේ කියලා. ඒ කියන්නේ ඔබට අපි කාට හරි හමු වෙච්ච අරමුණක් ඇරෙන්න අපි දන්නා වූ දෙයක් ඇරෙන්න නොදන්නා දෙයකින් දුක එන්නේ නැහැ. දන්නා වූ නැත්තම් අපේ උපාදානයට හසු වෙච්ච ඇහෙන් බලන රූපයක් වෙන්න පුළුවන්, කනෙන් අහන ශබ්දයක් වෙන්න පුළුවන්, නාසයෙන් ලබන ගන්ධයක් වෙන්න පුළුවන්, දිවෙන් ලැබූ රසයක් වෙන්න පුළුවන්, කයින් ලැබූ ස්පර්ශයක් වෙන්න පුළුවන්, සිතෙන් සිහි කරන ධර්මයක් වෙන්න පුළුවන්. අපේ ඉන්ද්‍රයන්ට හමු වුණාට පස්සේ හමු වෙලා අතහැරුණා. ඇතිකමට හම්බ වෙන මෙන්න මේ ටිකටයි කියන්නේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. උපාදානයේ හිත වූ ස්කන්ධ ටික. එතකොට ඒ දුක්ඛ සමුදය කියලා කියන්නේ ඒ උපාදානස්කන්ධයන් කෙරෙහි කෙනාගේ හිතේ යම් චන්දරාගයක් තියෙන, යම් කැමැත්තක් තියෙන, ඊට බැස ගන්නාකමක් තියෙන මෙන්න මේ චන්දරාගයට කියනවා දුක්ඛ සමුදය කියලා. මම මේ පෙළ මතක් කරන්න මම බොහොම සරල උපමාවලින් කියලා දෙනවා. ඕකේ නම් තහගෙන ඉන්න. ඊට පස්සේ ඒ උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් කිසි කෙනෙකුගේ සිතේ චන්දරාගයක් නොවේ නම්, තණ්හාවක් නොවේ නම් අනේ තණ්හා නිරෝධයට චන්දරාග නිරෝධයට කියන දුක්ඛ නිරෝධය කියලා. ඊට පස්සේ මේ දුක තණ්හාව නිසා දුක ඇති වෙන්නේ මේ තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියන කාරණාව මුල් කරගෙන එයම නිමිති කරගෙන ඊට අනුව හිතනවා නම් ඒකට කියනවා සම්මා සංකප්පය කියලා. මේ විදිහට සම්මාදිට්ඨි සංකප්ප කියලා මේ දර්ශනයම අරමුණු කරගෙන මෙනෙහි කරන එකට සංකප්පය කියනවා. ඊට පස්සේ ඒ දර්ශනය දකින්න උපකාර පිණිස වායාම සති සමාධි කියන තැන චිත්ත ඒකග්ගතාවයකුත් වාචික කම්මන්ත ආජීව කියන තැනකින් සීලයකුත් හදා ගන්නවා කියලා ඒ තණ්හා නිරෝධ කරන ප්‍රතිපදාව හැටියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්නට ඕන. අපි ඒක අපේ ජීවිතයෙන් කොහොමද දැන් අපි ඔය පෙළ හොඳට දන්නවනේ. පෙළ කොහොම කියවලක් තියෙනවා.
කොට දැනුත් එහෙම කිව්වහම අපිට නොතේරෙනව නෙමෙයි යම් යම් මට්ටමක් තේරෙනවා. තේරුණාට ඒ ටික ප්‍රමාණවත් නැහැ අපිට අපි දැන් සසර කෙලවර කරගන්න මට්ටමකට එන්න පුළුවන්කම තිබුණා වගේ තැනකින් හිතන්න පුළුවන් තරම් අපිට ප්‍රමාණවත්මත්. අපි අපේ ජීවිතයෙන් අපි කොහොමද හඳුනගන්නේ මේ දර්ශනය? ඇත්තට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය මත මේ දුක ඇතිවෙච්ච හේතුව, මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා. මේකයි ඒකට තියෙන මග කියලා මේ දැක්ක පමණකින්ම සම්පූර්ණම වෙනස්ම වෙනවා පෘථග්ජන භූමිය. සාමාන්‍ය පෘථග්ජන කෙනාට වඩා එයාගේ ඥාන දර්ශනය වෙනස්මයි. හැබැයි තාම කොහොම දුක නැති වෙලා කියන එක නෙමෙයි. එයාගේ දර්ශනය වෙනස් වෙනවා. එච්චරමයි මෙයාගේ වෙන්නේ. ditthi සහගත කෙලස් ටික නැති වෙන එක විතරයි වෙන්නේ. අපි පොඩ්ඩක් ඒ ගැන බලමු. මම ඒ ඉස්සෙල්ලා ඔයගලන්ට පොඩි උපමාවක් කියන එක මම මේ ගොඩක් සරල දැනකට ගේන්න හදන්නේ. නැත්නම් පටිච්චසමුප්පාදය හරහා විස්තර කරන්න හැදී. නමුත් අපි සරල දැනකින් ගමු. මම ගොඩක් ඔය මතක් කරලා කලින් තිබුණු උපමාවක් තිබුණා. ඒ කියන්නේ වියලි දඬු දෙකක් එකට ඇතිල්ලුවොත් ඒ අතුල්ලන කම නිසා ගින්නක් ඉපදෙනවනේ. එතකොට ගින්න මේ දණ්ඩට අයිතිත් නෑ, මේ දණ්ඩු කැලට අයිතිත් නෑ. නමුත් මේ දණ්ඩු දෙක ඇතුළනකොට ඒ තේජෝ ගතිය නිසා ගින්දරක් ඇති වෙනවා. ඊට පස්සේ හොඳට බලන්න දණ්ඩු දෙක නිසා හටගත්ත ගින්න ඒ දණ්ඩු දෙක අල්ලගත්තේ නැත්තම් මොකද වෙන්නේ? උපදින දැල්ල නිවිල යනවා මිසක පවතින්න බෑනේ. දැන් දණ්ඩු කැල දෙක අතුලනට ගින්ද ඇති වුණොත් ඇති වෙන ගින්නට ඒ දඬු දෙක උපකාර වුණේ නැත්නම් ආපහු පවතින්න බෑ. නමුත් දඬු දෙක ඇතුළුවට පස්සේ ගිනි පුපුරක් හටගත්තොත්, ගින්නක් හටගත්තොත්, හටගත්ත ගින්න ඒ දඬු දෙකම අල්ලගත්තොත් මොකක් වෙයිද? ගින්න නෙවෙන්නේ නැහනේ. දඬු දෙක තියෙන තා ගින්න තියෙයි. ගින්න යම් තාක් ඇද්ද ඒ ගින්න යම් තාක් තියෙයිද ඒ තාක් දඬු දෙක තියෙයි. දඬු දෙක යම් තාක් ඇද්ද ඒ තාක් ගින්න තියෙයි. හොඳට බලන්න ඒ දඬු කෑලි දෙකම තමයි ගින්න උපදින්න උපකාර කළේ. ඒ දඬු කෑලි දෙකමයි ගින්න පවතින්න උපකාර කළේ. ගින්න උපදින්න හා පවතින්න දෙකටම උපකාර කළේ මොකද්ද? අර ලී දඬු කෑලි දෙකනේ. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දර්ශනය දුක පිරිසිඳ දකින්න සමුදය නොදක බෑ. සමුදය දකින්න ඕනේ දුක පිරිසිඳ දකින්න. දුකයි සමුදයයි දෙක දැක්කොත් තමයි Nirodha දකින්න වෙන්නේ. දුකයි සමුදයයි Nirodha දැක්කොත් තමයි මාර්ගය දකින්න වෙන්නේ. ඒ කියන්නේ එක සත්‍යයක් අවබෝධ වෙනකොට පිරිසිඳ දැක්කොත් අනිත් ධර්මතා ටික තිබීම පිරිසිඳ දැකලා. හරි. ඒ වගේ අපිට ලෝකේ දුක එන එක අරමුණක් වෙනද කතා කරපු විදිහටම අපි සරල එකක් ගමු. මම මේ එකක් ගන්නවා, එකක් තුලින් පස්සේ මේ පින්වතුන් බලා ගන්න. අපි කියමු අපි වෙනද කතා කරනවා වගේ දැන් රුපියල් 5000 කොලයක් අපි ගාව තියෙනවා කියලා හිතන්නකෝ. හරි. දැන් අපිට තේරෙනවනේ මේ කොලේ වටිනවා කියලා. 5000ක්. ඇයි මේක වටින්නේ? මේක අරගෙන කඩේකට ගිහිල්ලා අපිට අවශ්‍ය ඕනේ බඩුව ඇහැට බලන්න ඕනේ රූපයක් නම්, කනට අහන්න ඕනේ ශබ්දයක් නම්, නාසයට ඕනේ ගන්ධයක් නම්, දිවට ඕනේ රසයක් නම්, කයට ඕනේ ස්පර්ශයක් නම් ඒ පංචකාමයෙන්ම ගන්න පුළුවන්. කම තියෙන හින්දා කාම ලෝකෙට එක වටි. එතකොට දැන් මේ වටිනා කඩදාසිය 5000 කොලේ හොරු ගත්තොත් හරි, මීයෝ කෑවොත් හරි, වේයෝ කෑවොත් හරි, පිටුනොත් හරි අපිට දුක එනවනේ. දුක එනවා. හරිද? එතකොට දැන් මෙන්න මේ කාරණාව දිහා අපි පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ ඔන්නෝය 5000 කුලයක් අතේ තියාගෙන ඒකෙන් කාම බඩු මුට්ටු අරගන්න පුළුවන්. ඒවා ඒක නැති වුනහම දුක එන මානසික මට්ටමක් තියෙන කෙනාටයි චතුරාර්ය සත්‍ය කියන්නේ.
දේශනා කළේ. ඒ වගේ මම දුවදරුවෝ එක්ක ඉඳලා දුවදරුවන්ගේ මූණ බලලා උදේ හවස සතුටු වෙන කෙනාටයි බුදුරජාන් වහන්සේ මේ ටික පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍ය මිසක නිකම්ම නිකන් දකින්න එපා. මේ දුකයි කියන එක කියන්නේ දුකේ පරිහරණය කරන කෙනාට. හරි. එතකොට දැන් පන්දහ කොලේ අපි කියමු දැන් අපි පාරේ යනවා දෙන්නේ. යනකොට එක්කෙනෙක් කෙලින්ම දකිනවා රුපියල් 5000 කොලයක් වැටලා තියෙනවා. දකින්නකොටම ඒක රුපියල් 5000ක් කියලා හඳුනාගත්තා. ඒක වටිනවා ගත්තා. එතකොට ඔන්න දැන් මේ කොලේ ගත්තේ මොකටද? වටිනාකමට ඒක පේන හින්දානේ. වටිනවා කියලා තේරෙන හින්දා. ඊට පස්සේ ඒ කොලේ කොතනක හරි නැති නොවන තැනක හංගන්නේ විනාශ නොවන විදිහට තැම්පත් කරන්නේ මොකක් නිසාද? ඒක වටිනාකමින් පෙනෙන නිසා, වටින නිසා. ඔන්න ඔය වටිනාකමින් පෙනෙන දේ කැඩුනොත්, බිඳුනොත්, නැති වුනොත් තමයි දුක එන්නේ. එතකොට මේ ලෝකේ කෙනෙක් ගත්තාම අසෘතවත් කියලා කියන්නේ යමක් අනිත්‍ය වෙනකොට, වෙනස් වෙනකොට, විපරිණාම වෙනකොට ඒකෙන් දුක එනවා කියලා දුක ගැන අහගනත් නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලාත් අහලා නැති කෙනා කෙලින්ම දකිනවා 5000 කොලයක්. හරිද? ඊට පස්සේ ඔන්න ඒකම තව කෙනෙක් දකිනවා. එයාත් දකිනවා 5000 කොලයක්. දකිනකොටම යාට හිතෙනවා මේ කඩදාසි කොලයකට තින්තවපු කඩදාසියක් මේක දකිනකොට මේක රුපියල් 5000ක් වටිනවා කියලා මට පේනවා නේද කියන තැනකින් කෙනෙක් දකිනවා. දැන් මේ කඩදාසි කොලේ රුපියල් 5000ක් වටිනවා කියන එක දෙන්නම දන්නවා. දැන් ධර්මය අහලා නැති කෙනාටත් මේ රුපියල් 5000ක් ඒක වටිනවා කියලා පේනවා. ධර්මය අහලා තියෙන කෙනාටත් මේක රුපියල් 5000ක් ඒක ගොඩාක් වටිනවා කියලා තේරෙනවා, පේනවා. තේරෙනව නේද? හරි. ධර්මය අහලා නැති කෙනා මේ රුපියල් 5000ක් වටිනවා කියලා පෙනුනහම ඒක ආරක්ෂා කරන්න උත්සාහවත් වෙනවා. ඒක කැඩෙන බිඳ දවසට දුක් විඳිනවා. ඒ දුක ඇති කරන හේතුව නැති කරගන්න එයාට ක්‍රමයක් නැහැ. ඒ 5000 වටිනවා කියලා මනසට වටිනාකම දැනෙනකම අයින් කරන්න තැනක් නැහැ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ එයා පටිච්ච සමුපාදී ආදී ධර්මය අහලා තියෙනවා. එයා මොකද්ද කරන්නේ? එයා දන්නවා ඇස් ඉදිරි පිටට යම් රූපයක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ස්කන්ධ ටිකක්මයි රූපයක්මයි පේන්නේ. ඇහැ අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මයක්, රූපයත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවයක්. එතකොට ඇහැට රූපයක් පෙනෙනකොට, ඇහෙන් රූපයක් දකිනකොටම මේ රූපය නැත්තම් ඒ පෙනෙන දේ මේක රුපියල් 5000ක් වටිනව නේද කියන කම කෙනාගේ මනසේ චන්දරාග මට්ටමේ සිතක් පහළ වෙන්නේ කියලා අහලා තියෙනවා. වස්තුවක් කවදාවත් හොඳ හෝ නරක වෙන්නේ නැහැ. ඒ අරඹය කෙනාගේ මනස තුල හොඳ හා නරක විදිහේ චිත්තචෛතසික ධර්මයේ උපදින්නේ. එතකොට එයා දකිනවා මේ කොලේ දකිනකොට මේක රුපියල් 5000ක් වටිනවා කියන අදහසක් ඇති වුණා. හැබැයි එයා දන්නවා එයාට තාම දුක නැතුව ඉන්න බෑ. ඇයි එයාට අනිත් කෙනා මේ කඩදාසිය රුපියල් 5000ක් වටිනවාමයි කියලා ගත්තා. දැනට උනත් ගන්න මෙතන රුපියල් 5000 කොලයක් තිබුණොත් ඕගොල්ලන්ට බණ අහපු ඕගොල්ලන්ට තේරෙයි මේක රුපියල් 5000ක් වටිනවා කියලා. ඔක අපිට තව පොඩ්ඩක් මෙහාට කෙරුවහම තේරෙයි නුවණින් ඒ කඩදාසිය රුපියල් 5000ක් වටිනවා කියන එක අපිට හිතෙනවා. අපිට පේනවා. ඒ කියන්නේ මට පේනවා මේ කඩදාසිය රුපියල් 5000ක් හරි වටිනවා. මේක අරගෙන ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා.
දැන් චරිත දෙකයි. එක්කෙනෙක් මේ කඩදාසියම වටිනවා කියලා දකිනවා. එක්කෙනෙක් මේ කඩදාසිය දකිනකොට ඒක වටිනවා කියලා මට පේනවා. හැබැයි දෙන්නටම දුක නැතුව ඉන්න බෑ. අරයත් කඩදාසිය වටිනවා කියපු කෙනත් කඩදාසිය ඉරුණාම මීයෝ කෑවහම වේයෝ කෑවහම දුක එනවා. හරි. දැන් කඩදාසිය වටිනවා කියලා මට පේනවා. කෙනෙක් දන්නවා කඩදාසිය වටිනවා නෙමෙයි. හැබැයි මේ කඩදාසිය ගොඩාක් වටිනවා කියලා ඒක දකින්නකොටම මට වටිනාකමටයි දැනෙන්නේ. ඒ හින්දා ඔය කඩදාසිය නැති වෙනකොට ඒක වටිනාකම තේරෙන හින්දා මට දුක එනවායි කියලාත් එයා දන්නවා. එතකොට මෙතනදී වෙනසකට තියෙන එක දෙයයි. එක්කෙනෙක් කඩදාසියම වටිනවා කියලා දකිනවා, අනිත් කෙනා කඩදාසිය දකිනකොට රුපියල් 5000ක් මේක වටිනවනේ කියන අදහස මගේ සිතේ යෙදුණා කියලා දකිනවා. දුකට හේතුව තණ්හාව කියන වචනෙන් කියනවා. දැන් අර කොල කෑල්ල කැඩිලා කොල කෑල්ල වේයෝ කාලා මීයෝ කෑපු නිසා අපි කියමු දැන් මේ පෙවුන එක රූපස්කන්ධේ. ඒක නැති වෙනකොට දුක එනවා නම් එතකොටම දැන් අපි කියමු මේ 5000 කොලේ නැති වෙලා නැත්තම් හොරු අරගෙන මීයෝ කාලා දුක් වෙන කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ දුක්ඛ උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධය දුකයි කියලා කිව්වේ. දුකට හේතුව උපාදානය කියලා කිව්වේ මේ රුපියල් 5000 ගොඩාක් වටිනවා කියන කම. වටිනාකමින් දැකපු එක. නමුත් අසෘත තජ්ජනය කියන්නේ දැන් ඒක අහලා නැහනේ. මේ වටිනා දුකට හේතුව තණ්හාවයි මේකේ වටිනාකමට පෙනෙනකමයි කියලා අහලා නැහැ. එයා වටිනා කොලයක්මයි කෙලිම දකින්නේ. ධර්මය අහපු කෙනා දකින්නේ එහෙම නෙමෙයි. ධර්මය දන්න කෙනාගේ වෙනසක් තියෙන්නේ ලෝකය වටිනවා කියන දේම එයත් වටිනවා කියනවා. හැබැයි වෙනසකට තියෙන්නේ මොකද්ද? ඒ වස්තුව වටිනවා කියලා තමන්ගේ මනසේ පහළ වුණ කමයි එයා දකින්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් 5000 කොලේම වටිනවා කියලා හිතනවා. අනිත් කෙනා දකිනවා මේ කොලේ දකිනකොට 5000ක් ඒක වටිනවා කියන කම මගේ හිතේ පහළ වුණා කියලා හඳුනා ගන්න. හැබැයි තාම එච්චර තේන්නේ නමුත් අහලා විතරයි තියෙන තාම. දන්නේ අහලා තියෙන. ඒ තේන්නේත් නැහැ මේ වටේ. ඊට පස්සේ ඔය කොලේ දකිනකොට මේක රුපියල් 5000ක් වටිනවා කියන කම මගේ මනසේ නොයදුණු. ඒ කොලේ කැඩුනට මට දුක එන්නේ නැහනේ කියලා දන්නවා. හැබැයි තාම වටිනාකම ගිහිල්ලා නැහැ. දන්නවා විතරයි. දන්නවා විතරයි. එතකොට ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි යුතුයි කියන හතර කෙනෙක් දන්නවා. හැබැයි එයාට මුකුත් වෙලා නැහැ. මුකුත් වෙලා නැහැ කියලා කිව්වේ. අර වගේම වස්තු වටිනාකමටත් තේනවා. ඒ වස්තු නැති වුනහම විපරිණාම වුනහම කෑ ගහලා අඬන තරම් දුකත් එයාට එයි. මොකද ඇයි එයාට තාම අර කෙනාට වගේම මේ පෙනෙන රූපයේ ඇහෙන ශබ්දේ වටිනවා කියලා පෙනෙන කමයි තියෙන්නේ. නමුත් මෙයා ඒ දුකට හේතුව තණ්හාවයි කියන එක විතරක් දකිනකම විතරයි තියෙන්නේ. ලෝකේ කෙනාට දුකයි තණ්හාවයි වෙන් කරගන්න බැරුව එක අරමුණේ එකට තියෙන්නේ. 5000 කුලේ වටිනවා කියලා ලෝකයා දකින තැනක පෙනෙනකම කඩදාසියක් නැත්තම් වර්ණ සටහනක් නැත්තම් පෙනෙන රූපය අනික. ඒ රූපයක් පෙනෙනකොටම ඒක වටිනාකමට පෙන්වනකම චිත්තචෛසික ටිකකින් කරන්නේ. මේ රූපය අරමුණු කරගෙන වටිනවා කියලා චිත්තචෛසික ටිකක් ඉපදිලා නේද තියෙන්නේ කියලා එයා දන්නේ. පෙනෙනවා කියන එක දුක්ඛ සත්‍ය පෙනෙන රූපය. එක රුපියල් 5000ක් වටිනවා කියන හැඟීමක් හිතේ ඇති වෙනවා නම් ඒ වෙලාවේදී ඒක තමයි යාගේ හිතේ පහළ වෙච්ච ඡන්දරාගය. එතකොට මේ දුක ඇති වෙච්ච හේතුවත් එයා දැක්කත් නොදැක්කත් එකට ඇති වෙලා යෙදිලා තමයි මේ රුපියල් 5000ක් කියලා එයාටත් පේන්නේ. එයාටත් පේන්නේ. නමුත් එයා ඒක දන්නේ නමුත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනං මේ අපිට වටිනාකමට මොන හරි දෙයක් පේනකොට
ඒ වස්තුව වටිනව නෙමෙයි ඒ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. කාරණා දෙකයි. ඒ යම් වස්තුවක්ම වටිනවා කියලා පෙනෙන එකත් ඒ වස්තුව වටිනවා කියලා කෙනා කෙනාට දැනෙන කමත් කියලා දෙකක් තියෙනවා. තේරෙනවද? දැන් මේ මල් බුකිය මෙතන තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මල් ටික හරිය ලස්සනයි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මල් ටික ලස්සනයිනේ කියලා මට හිතෙනවා. මට පේනවා මල් ටික ලස්සනයි කියලා දැනෙනවා. එතකොට මල් ටිකම ලස්සනයි කියන එකයි මල් ටික ලස්සනයි කියලා තම තමන්ට තේරෙනවා කියන එකයි දෙකක්. ඒ වගේ මේක අපි කියමු මේක වටිනවා කියලා මේ මල් බුකිය හරිය වටිනවා ඇති නේද කියලා කෙනෙක් හිතනවා. කෙනෙකුට මේ මල් බුකිය දකින මේක නම් ගොඩාක් වටිනවා ඇති. එතකොට මේක වටිනවා ඇති කියලා තව කෙනෙකුට හිතෙනවා. එතකොට කියන එකයි දෙකක්. ඒකෙන් ගත්තේ මේ මල් බුකියම වටිනවා කියන තැනකටපත් වෙච්ච කෙනාට ඒ වටිනා දේ නැති වෙනකොට දුක් විඳින්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දුක ඇති වෙන ඒ වටිනාකම අයින් කරන්න තැනක් නෑ යාට. නමුත් මේ මල් බුකිය දකිනකොට ඒක වටිනවා කියන එක මට පේනවනේ. මට හිතුණානේ. එතකොට මම දන්නවා මේක වටිනාකමට පේන තාක් මේ මල් බුකිය කැඩුනොත් විනාශ වුනොත් හොරුගත්තොත් මට දුක එනවා. ඇයි ඒක දකින්න ගාන ඒක වටිනවා කියලායි මට පේන්නේ. යම් වෙලාවක මේ මල් බුකිය දකිනකොට මේක වටිනවා කියලා මට පෙවුන්නේ නැත්තම් මට වටිනාකමක් දැනුන්නේ නැත්තම් මේක කැඩුනොත් බිඳුනොත් මට දුක එන්නේ නැහැ. කියන තැනකින් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ කාරණා බලන්න මේ තණ්හාව දුකට හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මම අර උපමාවක් කියන්නේ ඒ ටික කියන්නේ. දුකට හේතුව තණ්හාව කියලා ගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්ත නිවි සමනන් මීසති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ එහි. තණ්හාව පවතින්නේ තෙහි. හරි. අපි දැන් ඕක පොඩ්ඩක් බලමු. අර දඬු කෑලි දෙක නිසා ගින්නක් හටගත්තා වගේ ඇහැට රූපිකුත් හම්බුනම ඇහත් රූපයක් දෙක නිසා අපිට ටක් ගාලා අදහසක් එනවා මේ රුපියල් 5000ක් මේක වටිනවා කියලා. ඇහත් කෝටු කෑල්ලක් වගේ රූපයත් කෝටු කෑල්ලක් වගේ ඇහත් රූපයක් දෙක නිසා එක 5000ක් වටිනවා කියන අදහස ආවා. ඊට පස්සේ කෝටු කෑල්ල දෙක නිසා ඇති වෙච්ච ගින්න කෝටු කෑල්ල දෙකම අල්ල ගන්නවා වගේ. මොකද්ද 5000ක් වටිනවා කියලා කිව්වේ? මේ රූපේ කියලා. අර කඩදාසියෙන් පෙන්නුවොත් අපි ඒ කඩදාසිය යැහැයි නිසා අපිට එනවා මොකද්ද? මේක 5000ක් වටිනවා කියන අදහසක් එනවා. රුපියල් 5000ක් එක වටිනවා කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි මොකද්ද පෙන්වන්නේ? මේ තියෙන්නේ මෙන්න මේ කඩදාසිය තමයි වටින්නේ කියලා ආපහු පෙන්වන්නේ ඒකම නේද අපි. එතකොට ඒ කඩදාසිය දකිනකොටම 5000ක් වටිනවා කියන කම හම්බ වුණා. 5000ක් වටින්නේ මොකද්ද? මේ කඩදාසිය. කඩදාසිය දකිනකොට 5000ක් වටිනවා කියන එකව 5000ක් වටින්නේ මොකද්ද කිව්වම ආයි පෙන්නේ මොකද්ද? කඩදාසිය. දැන් මේ කඩදාසි කැල්ල තියෙන තාක් අපිට පෙනේ මොකද්ද? රුපියල් 5000ක් වටිනවා කියලා. රුපියල් 5000ක් වටිනවා කියන කම යම් තාක් ඇද්ද ඒ තාක් මේ කඩදාසිය තියෙනවා. මේ කඩදාසිය ඇති තාක් මේ වටිනාකම තියෙනවා. අපි කවදාවත් පෙන්නලා නැන්නේ මේ 70 රුපියල් දෙක නිසා රුපියල් 5000ක් මේක වටිනවා කියන කම ඇති වෙනකොටම 5000ක් වටිනවා කියන්නේ මොකද්ද කියලා අහුවොත් මේ 70 රුපියල් දෙක නිසා උපන්න චිත්තචෛසික ටිකයි රුපියල් 5000ක් වටිනවා කියලා උපන්න චිත්තචෛසික ටිකනේ කියලා කවදාවත් කියලා හො පෙන්නලා තියෙනවද අපි? නැහැ. අපි පෙන්නන්නේ මොකද්ද? 70 රුපියල් දෙක නිසා ඇති වෙච්ච කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත ආපහු බඳින්නේ අපි කොතෙන්ද? අර ඇහි රුපියල් දෙක තමයි. අපි කියමු මේ මල් බුකිය හරි ලස්සනයි. මොකද්ද මල් බුකිය ලස්සනයි කියලා කිව්වේ? මේ තියෙන මේ මල් බුකිය කිව්වහම මේ නිසාමයි මට කැමැත්ත එන්නේ. ඒ නිසාමයි ඒ තාක් පවතිනවා. ඒ වගේම අපි සවිඥානික වස්තු මේ මගේ එකම දරුවනේ අප්පා මට ඉන්නේ මෙච්චරයි කියලා ඉතින් රූපේ දිහා බලාගෙන මේ හිතන්නේ. හිතුවට පස්සේ ඒ හිතුවේ මොකේද මේ දරුවා ගැන කියලා රූපේ පෙන්වනවා. ඒ රූපේ නිසාමයි මෙහෙම අදහසක් එන්නේ. ඒ අදහස අයිති කෝකට ඒ රූපෙට කියලා පෙන්වුවාම
මේ ආයතන ටික ඇතිතා අපේ මනසේ තියෙන තණ්හා උපාදාන කියන ගතිය යන්නේ. තණ්හා උපාදාන කියන ගතිය ඇතිතා යන්නේ. ඒ කියන්නේ ඇහත් රූපයක් දෙක නිසාමයි රුපියල් 5000ක් වටිනවා කියන අදහස ඇති වෙන්නේ. ඊට පස්සේ වටින්නේ මොකද්ද කියලා අර්ථ දක්වන්න කිව්වොත් ආපහු පෙන්වන්නේ අර කඩදාසියෙන්ම. මේකයි කියලා. මම කියන එක ගැඹුරුද නැහැ. ලෝකේ තණ්හාව උපදිනවා පවතිනවා කියලා කියන්නේ ඕකට. දැන් ඕගොල්ලෝ මොනවා හරි දෙයකට කැමති වස්තුවක් කැමති වුණොත් ඒ වස්තුව දකිනකොට කැමැත්ත ඇති වෙන්නේ ඕගොල්ලන්ගේ හිතේ. හිතෙන් පෙන්නන අපි කැමති උනේ මේ වස්තුවටයි කියලා. ඒ වස්තුව නිසා කැමති වෙනවා. කැමති මොකේද? මේ වස්තුවට. කැමති කියන්නේ චිත්තචෛසික ටිකක් කියලා අපි අර්ථ දක්වන්නේ නැහැ කවදාවත්. එතකොට අපි යම් වස්තුවක් නිසා කැමැත්තක් ඇති වුණොත් තණ්හාවක් ඇති වුණොත් අපේ තණ්හාව තියෙන්නේ මෙන්න මේ දෙයට. වීදුර දකිනකොටම වීදුර හොඳයි කියන අදහසක් මට ආවා. එතකොට මම හොඳයි කියන්නේ මේ වීදුරටයි කියලා ආපහු මේ තණ්හාව ඒක ඇති කරගත්ත අරමුණට බැඳු. මේ වස්තුව ඇතිතාක් තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හාව තියෙන තාක් මේ වස්තුව නැති වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකේ මට පෙන්වන්න ඕන එකම දේ මෙච්චරයි. අපි හැම කෙනෙකුටම ඇහත් රූපයත් කනත් ශබ්දයන් නිසා යම් යම් ප්‍රියමනාප වස්තු සවිඥානික අවිඥානික වස්තු ආරම්භය ප්‍රියමනාප චිත්තජයසික ටිකක් දකිනකොට පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ චන්දරාගය කියලා. අපි කවදාවත් රූපයක් පේනකොට සද්දයක් ඇහෙනකොට ඒ ආරම්භය කැමැත්තක් ප්‍රියමනාප ගතිය අපිට ඇති වුණා කියන්නේ නැතු ඒ වස්තුව ප්‍රියමනාපයි වගේ තැනකින් අපි ආපහු නැඹිලා තියෙනවා. එතකොට අසෘතව තුතඥයාගේ ශ්‍රුතවතාරී ශ්‍රාවකයාගේ එකම එක වෙනසයි තියෙන්නේ මෙන්න මේ ටික දකින්න. ඒ කියන්නේ අපි කියමු අපි දරුවෙක් ඉන්නවා කියන්නේ දරුවා ලෙඩ වුණොත් දරුවා මැරුණොත් එතකොට යම් ආබාධයක්පත් වුණොත් අපිට දුක එනවා. එතකොට ලෝකේ කෙනා මගේ ප්‍රියමනාප දරුවට මෙහෙම වුණා කියලා දුක් වෙනවා මිසක ඒ දුකෙන් මෙදුව ගන්න එයාට තැනක් නැහැ. එයා දන්නේ නැහැ. මොකද ඒ දරුවා කියලා ප්‍රියමනාප ගතිය ඇති වෙච්ච හැටි එයා දන්නේ නැහැ. ඒක නැති කරන්න දන්නේත් නැහැ. නමුත් ධර්මය අහලා තියෙන කෙනාට මොකද කරන්නේ? කෙනාට මොකද තේරෙන්නේ? එයාට තේරෙන්නේ මොකද්ද? ඒ රූපය ආරම්භය මේ මගේ ප්‍රියමනාප එකම දරුවනි කියන හැඟීමක් මගේ හිතේ තියෙනවා. බලන්න කෙනා කෙනාට තම තමන්ට නෙමෙයිද මේ මගේ දරුවා කියන හැඟීම තියෙන්නේ කියලා. හරි. එතකොට එයා දන්නවා මේ සවිඥානික රූපය ආරම්භය මේ මගේ දරුවා කියන හැඟීමක් තියෙනවා. මේ හැඟීම තියෙන තාක් දුක නැතුව ඉන්න බෑ. මොකද තාම එයා දන්නවා මේ රූපෙට මොනවා හරි වුණොත් මේ රූපේ කැඩුනොත් බිඳුනොත් ලෙඩ වුණොත් මට පේන්නේ මගේ ප්‍රියමනාප එකම දරුවෝ වගේ මට පේන්නේ. මට තේරෙන්නේ මට දැනෙන්නේ. එතකොට ඒ තාක් මට දුක එනවා කියලා එයා දන්නවා. ධර්මය අහලා නැති කෙනා දකින්නේ මේ මගේ ප්‍රියමනාප එකම දරුවමයි කියලා තමයි එයා දකින්නේ. මම මේ කියන එක අල්ලගන්න පුළුවන්ද කියන එක බලන්න. හරිද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයටත් අරයට වගේම ප්‍රියමනාප එකම දරුවා කියලා තමයි පේන්නේ. හැබැයි එයා දන්නවා මේ මගේ ප්‍රියමනාප ආදරණීය එකම මගේ දරුවා කියලා මට තේරෙනවා. මට පේනවා. ධර්මය අහලා නැති කෙනා ප්‍රියමනාප දරුවා කියන තැනින්ම තමයි දකින්නේ. අරයා මේ මගේ දරුවා මට ප්‍රියමනාපයි කියලා තේරෙනවා. ඒ තාක් මට දුක නැතුව ඉන්න බෑ. මගේ දරුවා නැති වුණොත් ලෙඩ වුණොත් මට දුක එනවා කියලා දන්නවා. දුකට හේතුව හඳුනා ගන්න බුදුහාමුදුරු දේශනා කළේ ඒකයි මේ තණ්හාව කියන්නේ කියලා. එතකොට මේ රූපේ දකිනකොට මගේ එකම ප්‍රියමනාප දරුවා කියන හැඟීම මගේ මනසේ නැති වුණොත් මගේ මනසෙන් ගෙවුනොත් මේ රූපේ දකිනකොට එදාට මේ රූපේ නැති වුණාට කැඩුණාට මට දරුවා නැති වෙච්ච දුක විඳින්න වෙන්නේ නැහැ කියලා එයා දන්නවා. හැබැයි තාම පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. තාම පේන්නේ දරුවමමයි අඟලක්වත් හෙල්ලිලා නැහැ. කැඩුනොත් බිඳුනොත් ලෙඩුනොත් කෑ ගහලත් අඬයි. හැබැයි අනිත් කෙනාට වඩා මෙයාගේ වෙනසක් මම මේ කියන්නේ. දුකට හේතු තණ්හාවයි කියන තේරුම.
තේරෙනවද නේද? මොකද එපමණකින්ම වෙනස් වෙනවා මේ පෘථග්ජන භූමිය ඉක්මා හිටියා කියලා කියන්නේ. එතකොට මෙයාට මගක් තියෙනවා මේ රූපේ දකින්නකොට මගේ ප්‍රියමනාප දරුවා කියන විදිහේ චන්දරාගයක් මගේ මනසේ දීලායි තියෙන්නේ කියන එක හඳුනගෙන තියෙනවා. හැබැයි සිහිය නැති වෙච්ච ගමන් දරුවමම තමයි. තාම පේන හින්දා ඒ විදිහට දුකක් එනවා. ඊගොට එයා දන්නවා මේ රූපේ දකින්නකොට මගේ එකම දරුවා ප්‍රියමනාප දරුවා කියන චන්දරාගය මගේ මනසේ නොහටගත්තු දකින්නකොට පෙවුන්නේ නැත්නම් එහෙම අදහසක් මට දුකෙන්ද තනක්. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට තියෙන මගයි කියන එක දන්න මාත්‍රයක් විතරයි තියෙන්නේ. දුක හෙල්ලිලවත් නැහෙලිලා කියන්නේ යාට ditthi සහගත නෑ. දැන් අපි කියමු මෙහෙම මේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතු මේ දර්ශනේ තියාගෙන සතිපට්ඨානේ වඩන්න කියලා කියන්නේ එතකොට හොඳට ඔප්පු වෙනවා මේක. ආහාරයෙන් හැදුණු රූපයක් තමයි ඇස් ඉදිරිපිටට එන්නේ. හැබැයි එහෙම එනකොටම ධර්මයේ දන්න කෙනාටත් නැති කෙනාගේත් ඇස් ඉදිරිපිටට එන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් වූ සතර මහා ධාතු රූපේ. එක්කිනෙකුට ධර්මය අහලා නැති කෙනාට මේ මගේ දරුවා කියන අදහස එනකොට ඒ අදහස ආපු රූපෙටම නැඹුරු වෙනවා. මේ තමයි කියලා බාහිර රූපෙම අල්ලගන්න. ඔන්න එයාට වෙන මාර්ගයක් නැහැ, තැනක් නැහැ, ප්‍රතිපදාවක් එන්න තැනක් නැහැ. දුක විතරයි එන්න ක්‍රමයකට තියෙන්නේ. දුක මොකද මේ ප්‍රියමනාපදී අනිත්‍ය වෙන ලෝකේ කවදා හරි නැති වෙනව. නැති වුනහම දුක් විඳින්න විතරයි යාට ඉතුරු වෙලා තියෙන්නේ. මුකුත් කරන්න බෑ. නමුත් සෘතවත් ආර්ය ශ්‍රාවකයාගේ දර්ශනයෙන් යුක්තයි කියන කෙනාගේ පොඩි වෙනසක් යාට වඩා තියෙන. ඒ කියන්නේ මුළු මහා දුකක් නැති වෙලා මහා සහනයකටපත් වෙලා මේ සහැල්ලුවකට ඇවිල්ලාම නැහැ තාම. ඒ කියන්නේ එයා දන්නවා යම් වස්තුවක් දරුවෙක් වේවා මුදලක් වේවා මම ඔය කියපු දෙයින් ඒ කුමන හෝ වස්තුවක් නැති වෙච්ච වෙනස් වෙච්ච දවසට දුක එනවනම් දුක එන්නේ ඒ වස්තුව වටිනාකමට පෙනෙන හිඳයි දැනෙන හිඳයි කියලා දන්නවා යා. එතකොට දැනෙන හිඳයි කියලා දන්නවා. එතකොට ඒ වටිනාකම මනසෙන් අයින් වුණොත් දුක නැති කරන්න පුළුවන් කියලා දන්නවා. ඒකට මේ සීලයක පිළිපදලා සමතකමට අහනකින් හිත වඩලා මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත දැක්ක යුතුයි කියන නුවණ තියෙන මාර්ගය. කියන්නේ ඔච්චරයි. නමුත් දුක් විඳිනවා කියන තැනදී තාම ලෝකයා දුක් විඳින විදිහටම මෙයාට අර සවිඥානික වස්තු වල චන්දරාගය තියෙනවා දුක එනවා. මේ මගේ දරුවා කියලා පෙනෙනකම තියෙන තාක් දුක් නොවින්නේ. අනිත් කෙනා දුක් වෙන්නේ මේ මගේ දරුවා කියන කම හින්දානේ. මෙයාට දුක් විඳින්න වෙන්නේ මේ මගේ දරුවා කියන කම හින්දා. නමුත් වෙනසකට තියෙනවා මෙයා තමන්ගේ දෝෂයක් නිසායි දුක එන්නේ කියන එක හඳුනගෙන තියෙනවා. අරය තමන්ගේ දෝෂයක් නෙමෙයි බාහිර වස්තුවක් වටිනා වස්තුවක් විනාශ වෙච්ච නිසා දුක එන බවක් තමයි එයා හඳුනගෙන තියෙන්නේ. එතකොට දැන් අපි කිව්වොත් මේ විදිහට දකින්න කෙනෙක් ගත්තොත් ඒ කියන්නේ දැන් කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත සතර මහා ධාතුන් යුක්ත රූපය දකිනකොට මට පුද්ගලයෙක් කියලා හිතෙනවා. මට හිතෙනවා පුද්ගලයෙක් කියලා. තව කෙනෙක් ඔක දන්නේ නැතුව කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන සතර මහා ධාතු රූපයම පුද්ගලයෙක්මයි කියලා නැඹුරු වෙනවා. මේ තණ්හාව කියන්නේ මේ වගේ කෙලෙසයකටමයි මේ ditthිසගතව නැඹුරු වෙන එක. එතකොට නමුත් ධර්මයේ අහලා තියෙන සුතවතාරි ශ්‍රාවකයා කියන්නේ එයා හොඳ රූපස්කන්ධය ගැන අහලා තියෙනවා කියන්නේ. චත්තාරෝච්ච මහ භූත චතුර්ණංච මහ භූතං උපාදාය රූප. සතර මහා ධාතුයි සතර මහා ධාතු නිසා එන උපාදාය රූපයි කියලා අහලා තියෙනවා. එතකොට කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකකින් යුක්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූතයන්ගෙන් පරිණිමිත වූ මේ රූපයක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ.
එනකොට ඒ රූපේ කෙනෙක් කියලා දකින්නකමයි ඒ රූපේ දකිනකොට කෙනෙක් පුද්ගලික කියලා හිතෙනවා කියන කමයි දෙකක්. එතකොට දැන් ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා දකිනවා කියන්නේ දන්නවා ඉස්සෙල්ලාම. හොඳටම පේන්නේ නැහැ. මේ රූපේ දකිනකොටම ditthi සහගත ස්කන්ධ ටිකක් උපදිනව නේද? නැත්නම් Taman තුල මේ පුද්ගලික සත්‍යයක් කියන හැඟීමක් ඇති වෙනවා. අසෘතවත් පුතඥය රූපේ දකිනකොට Taman තුල සත්‍ය පුද්ගලික කියන හැඟීමක් ඇති වුණා කියන එක දකින්න නැතුව පේන රූපෙම සත්‍ය පුද්ගලික කියලා හිතනවා. එතකොට වෙනසක් තියෙනවා. පේන රූපෙම සත්‍ය පුද්ගලික වුණොත් ඊට පස්සේ සක්කාය දිට්ඨිය එකට කියනවා. එතකොට පූර්වාපරාන්තයට දුවනවා. මේ දකින රූපෙම සත්‍යයක් වුණාම එහෙනම් මේ සත්‍ය කොහෙද ඉඳ ඇත්තේ? කොහේ ඉඳ ඇද්ද? කොහොම ඉඳලා මෙතෙන්ට එන්න ඇද්ද? මේ ගාවට මේ සත්‍යය මෙතෙන් ඉඳලා කොහාට යයිද කියලා වර්තමානයේ ස්කන්ධයන්ගේ සත්‍යයක් දැක්කොත් පූර්වාන්තයට අපරාන්තයට දුවනවා. හරි. දැන් චතුරාර්ය සත්‍යයේදී ඇස් ඉදිරි පිටට මෙහෙම රූපයක් පහළ වෙනකොට හම්බ වෙනකොට ඒ රූපය ආරම්භය සත්‍යයක් පුද්ගලයෙක් කියන ditthi සහගත කෙලෙසියක් මට ඇති වුණා කියලා පෙනේ. දැක්කොත් දැන් මේ රූපේ පුද්ගලයෙක් කියලා පේනවා. කාටද පේන්නේ? මට පේනවා රූපේ පුද්ගලයෙක් කියලා. හැබැයි මම හොඳට දන්නවා මේ රූපේ පුද්ගලයෙක් කරලා පෙන්වන්නේ මොකේද? මෙතන තියෙන කෙලෙසට කියලා. මොකද මම හොඳට කන බොන ආහාරයෙන් හැදිලා තියෙන සතර මහා ධාතුයි කුණ පොඩස් ටිකක් කියලා දන්නවා. එහෙනම් ඒ රූපේ ආරම්භය මේ රූපේ දකිනකොට මේ රූපේ පුද්ගලයෙක් කියලා මට පෙනෙනවා. එතකොට දැන් මේ රූපේ පුද්ගලයෙක් කියලා පේනවා. රූපේ පුද්ගලයෙක් කියලා ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මේ රූපය පුද්ගලයෙක් කියලා පෙනෙනකම හදලා තියෙන්නේ මංගාවයි කියලා දන්න නිසා, තණ්හාවෙන් කරලා තියෙන්නේ කියලා දන්න නිසා මම කීයටවත් මේ සත්‍යය කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා කියන්නේ. ඇයි? දැන් මේ රූපේ සත්‍යයක් කියලා පෙන්වන කම තියෙන්නේ මොකේද? මගේ හිතේ තියෙන කෙලෙසට. ඒ කියන්නේ දැන් මේ රූපේ එනකොටම පුද්ගලයෙක් කියන හැඟීමක් මට ඇති වුණා නේ. පුද්ගලයෙක් කියන්නේ කාටද කියලා අහුවම මේ ඉන්නේ කියලා මම අපහො පෙන්වුවාම ඒ රූපේ නිසාම පුද්ගල සංඥාවක් ඇති වෙනවා. පුද්ගල සංඥාව ඒ රූපේම ඇසුරු කරගත්තාම මේ රූපයේ පුද්ගලයෙක් කියලා හිතෙනවා. පුද්ගලයා කියන්නේ මෙන්න මෙයාට. කිව්වහම ඒ කෙලෙසිය ඇති කරගත්ත ස්කන්ධයම අල්ලගත්තාම එහෙම කෙනේ මේ ස්කන්ධයේ කෙලෙසේ දෙක එකට පවතිනවා ගොඩක් කල්. එතකොට අපිට හම්බ වෙන්නේ නැහැ නිකන් ස්කන්ධ ටික පුද්ගලයේ සත්‍යය වටිනා දේවල් තමයි හම්බ වෙන්නේ. එතකොට මට කිතියෙන් මතක් කරන්න ඕනේ දේ තමයි මේ පුද්ගල භාවයට වේවා වටිනාකමට වේවා නොවටිනාකමට වේවා යම් ලෝකේ හම්බ වෙන අරමුණු තියෙනවා. එතකොට ඒ ස්කන්ධ ධාතු ආයතන ටික පැත්තේ නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පැත්තේ ඒ ස්කන්ධයම වටිනවා. ඇහැට පෙනෙන රූපෙම වටිනවා. කනට ඇහෙන ශබ්දෙම වටිනවා කියන තැනකින් ඉන්න කෙනාට කියනවා අසෘතවත් පුතඥය කියලා. එයාට ඒ වටිනාකමට පෙනෙන දේ නැති වෙච්ච දවසට දුක් විඳින්න විතරයි පුළුවන්. ඒ දුක ඇති වෙන හේතු අයින් කරන්න බෑ. අයින් කරගන්න බෑ. නමුත් එහෙම දුක් විඳින ලෝකයකටයි බුදුරජාණන් වහන්සේ ওই දුකට හේතුව තණ්හාව කියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ කියලා අපි කියමු. අපි ගාව ඉන්න දරුවෙක් හරි ලෙඩ වුණා. එතකොට මරණයකටපත් වුණා. නොඑක් විදිහ ආබාධයකටපත් වුණාම අපිට දුක එනවා නම් ඒ දුක් විඳින කෙනාට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මෙතනදී කෙටියෙන් අපි හඳුනා ගන්න ඕන එක දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දුක නැතුව ඉන්න බෑ. හැබැයි හොඳට තර්ක විතර්ක කරලා හිතලා පෙන්නලා තියන්න පුළුවන් නම් මොකද්ද? යම් තාක් මේ ලෝකේ වටිනා කියන දේවල් තියෙනවා කියලා අපිට දැනුණා නම් ඒ වස්තු වටිනවා නෙමෙයි ඒ දේවල් වටිනවා කියලා අපිට දැනෙනවා කියන තැනින් හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ තමන් හොඳට දකින්න තාම දුක නැතුව ඉන්න බෑ. ඇයි ඒ වස්තු වටිනවා කියන එක තාම පේනවනේ.
මේ පුටුව වටිනවා ඔරලෝසුව වටිනවා කියලා බලන ගානේ පේනවා. පුටුව වටිනවා ඔරලෝසුව වටිනවා කියන එකයි ඔරලෝසුව වටිනවා පුටුව හරි වටිනවා කියලා කෙනා මට දැනෙනවා කියන එකයි දෙක. අන්නේ වෙනසයි මෙතනදී ඕනේ මම කියන්නේ. හරිද? දැනගන්න ඕනේ එච්චරයි. මේ දික්ටි සම්පන්නයි කියන තැනකදී පේන්නේත් එච්චරයි. එයාට ලොකු මේ වස්තුව කැඩුනහම බිඳුනා කියලා දුක නැතුව ඉන්න පුළුවන් කියන තැනකට ඇවිල්ලා නැහැ සෝවන් වුණා කියලා. නැත්නම් මේ දර්ශනයෙන් යුක්තයි කියලා. මේ එයා දන්නේ එක දෙයයි මොකද්ද? මේ දුකට හේතුව තණ්හාවයි කියන එක දන්නවා එච්චරයි. ඒකද මතක් වුණොත් මතක් කළොත් නැත්තම් ඒද අමතකයි. ඒද මේක වටිනවා කියන තැන ආශ්‍රව කියන්නේ මේ වස්තුව වටිනවා කියන තැනින් තමයි ගනුදෙනු කෙරෙන්නේ. හැබැයි සිහි කරනකොට ඒක ඇත්තයි යාට. සිහි කරනකොට හොඳට පිළිහිට හිටින්න පුළුවන්. මේ වස්තුව වටිනවා නෙමෙයි මේ වස්තුව වටිනවා කියලා කෙනාට දැනෙනවා කියන තැනක. එතකොට ඒ වගේ මෙතනදී මේ චතුරාර්ය සත්‍යයෙන්ම කියන්නේ ඉදන් දුක්ඛං කියනකොට යම්කිසි කෙනා සිහි කරගන්න ඉදන් දුක්ඛං කියනකොට අපේ චන්ද රාගයට හසු වෙච්ච. ඒ කියන්නේ මට දුව පුතා වෙච්ච රන් රිදී මුතු මැණික් කියලා හම්බෙච්ච මිල මුදල් කියලා හම්බෙච්ච බඩු භාණ්ඩ කියලා මගේ ඇහැ කන දිවනාසය ශරීරයේ කියන මේ ආයතන ටිකට හම්බ වෙලා අපේ තණ්හා චන්දරාගේ යෙදිලා අතෑරිච්ච අරමුණු වලට තමයි උපාදානීය ධර්ම කියලා කියන්නේ. උපාදාන කන්ද කියලා කියන්නේ. උපාදාන කන්ද කියලා කියන්නේ උපාදානයේට හිත ස්කන්ධය දුකයි. මේ පුටුව හරි වටිනවා කියලා තණ්හා වශයෙන් ගන්න දැන් පුටුව ගොඩාක් වටිනවා කියලා හිතෙනවා. වටිනවා කියලා හිතන එක මට තණ්හාව. පුටුව වටිනවා කියලා උපාදාන වශයෙන් ගත්තා. මගේ උපාදානයේට හිතයි මොකද්ද? මේ වස්තුව. මගේ උපාදානයේට හසු වෙච්ච ඒ වස්තුව කැඩෙන බිඳෙන දවසට මට දුකයි. මේ මගේ එකම දරුවා කියලා මට ගන්න පුළුවන් උනේ මේ රූපේ. එතකොට මගේ එකම දරුවා කියන එක උපාදානයේ ඒ උපාදානයට හසු වෙන්නේ මොකද්ද? මේ රූපේ. මේ දරුවා කියලා තමයි ගත්තේ. ඒ උපාදාන කන්ද දුක්ඛ. මගේ උපාදානයට හසු වෙච්ච මේ මගේ එකම දරුවා කියලා හම්බ වෙච්ච ඒ රූපය මට දුකක්. ඇයි ඒ රූපේ කැඩුනොත් බිඳුනොත් වෙනස් වුනොත් විපරිණාම වුනොත් දුකයි. දුකට හේතුව ඒ ආරම්භයේ තියෙන චන්දරාගය. මගේ එකම දරුවා මේ හොඳ පුටුවක් මේ ලස්සන මල් බූකිය මේක රුපියල් 5000 කියලා දැනෙන කම තමයි දුකට හේතුව. අපිට ඒ තණ්හාව කියලා හම්බ වෙන්නේ නැත්තේ ඒ තණ්හාව ඒ ආයතන තණ්හාව ඇතිකරන්න උදව් වෙච්ච ආයතන ටිකම අල්ලගන්න හින්දායි මේ දුකට හේතුව තණ්හාව කියන එක අපිට පේන්නේ නැත්තේ. ඒ කියන්නේ පුටුව දකින්නකොට මේ පුටුව හරි හොඳයි කියන අදහසක් ආවහම මට ගොඩක් හොඳ උනේ මොකද්ද මේ පුටුවනේ කියලා හොඳයි කියන්නේ පුටුව. පුටුව දකින්නකොට හොඳයි කිව්වේ පුටුව කියලා මේ ඇක්ටිව් වෙච්ච කෙලෙසේ මේ වස්තුව බදාගත්තට පස්සේ චිත්තජයසික පේන්න තු මේ තියෙන්නේ. එහෙමයි අපිට මේ දුකේම අපි බැසගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ලෝකයට සිහි කරන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා තණ්හාවෙන් ඒ කියන්නේ ඒකම අල්ලගත්ත නිසා අපි කියමු කෝටු කැලි දෙක එකට අතුල්වනකොට ඇති වෙච්ච ගිනි දැල්ලට තණ්හාව කියලා කියන්නේ. ඒ ගින්දරම ඒ කෝටු කැලි දෙකම ඒ වෙලාවම බදාගත්තොත් ඒකට උපාදානය කියන්නේ. ඒ වගේ මේක රුපියල් 5000ක් වටිනවා කියලා ඇහත් රුපියල් දෙක නිසා වටිනාකම ඇති වෙන එකට තණ්හාව කිව්වොත්. ඊට පස්සේ වටින්නේ මේ කුලී 5000යි කියලා ආපහු වටිනාකම කඩදාසියට තිබ්බොත් ඒකට කියන්නේ උපාදානය කියලා. මගේ මේ පුටුව හරි මේක දකිනකොට මේ පුටුව වටිනවා කියන අදහසක් ආවා. ඊට පස්සේ වටිනාකම මම ඒක දිහා බැලුවා හරි වටිනවනේ පුටුව එහෙනම් කියලා. එතකොට උපාදාන. ඒ වගේ අපිට මේ දුක ඇති කරන හේතුව තණ්හාවයි කියන වචනේ කිව්වට අපි ඔහේ කිය යනවා. නමුත් ඒකෙන් කියන්නේ වෙන මොකුත් නෙමෙයි. යම් ද්‍රව්‍ය කාරණා කැඩිලා බිඳිලා ප්‍රියමනාප දේවල් විනාශ වෙලා දුක් විඳින ලෝකයටයි පෙන්වන්නේ දුකේ ඉන්න කෙනාටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ওই දුකට හේතුව තණ්හාව කියන එක. 5000 කොලයක් අතේ තියනවාගෙන ඉන්නවනම් සල්ලි අතේ තියාගෙන ඉන්නවනම් ඒ කෙනාට කියනවාද කතාව.
ඔය කඩදාසිය නැති වුණොත් නියෝ කැවුත් දුක එනවනම් දුක එන්නේ දුකට හේතු තණ්හාව. එතකොට අසෘතව පෘතජ්ජනය කියලා කියන්නේ එයාගේ ලක්ෂණය තමයි හැම වෙලාවෙම බාහිර භෞතික වස්තුම හම්බ වෙනව වටිනා නොවටිනා කමට. සෘතවතාරිය ශ්‍රාවකයා කියන්නේ බාහිර භෞතික වස්තු වටිනාකමට නොවටිනාකමට පෙනෙනකම අපේ කෙනාගේ මනසේ සකස් වෙලා කියලායි. එයා අසෘතවත් පුතඥයන්ටත් බාහිර භෞතික වස්තු වටිනවා කියලා පේනවා. සෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් බාහිර භෞතික වස්තු වටිනවා කියලා පේනවා. ආර්යයට බාහිර භෞතික වස්තුම වටිනවා. මෙයාට බාහිර භෞතික වස්තු වටිනවා කියලා මට පේනවා, මට තේරෙනවා. දෙන්නටම දුක නැතුව ඉන්න බෑ තාම. දෙන්නටම මේ වටිනා දේ නැති වුනහම ආර්යයත් දුක් විඳිනවා, මෙයාත් දුක් විඳිනවා. ඇයි? හොඳට හිතලා බලන්න. දැන් අපිට මේ දේ දකිනකොටම මේක හරි වටිනවා. වටිනවා කියන එක යෙදෙන්නේ මගේ මනසේ තමයි. නමුත් වටිනවා කියලා පේන්නේ. මේ වස්තුව වටිනවා කියලා නම් පේන්නේ. එහෙනම් උක නැති වෙච්ච දවසට දුක එනවා කියන එක තියෙනවා. ඉතින් එතෙන්දී මම ඕගොල්ලෝ හැමෝටම කියන එක දෙයක් තියෙන්නේ. කෙටියෙන් ගත්තහම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදිලා ඒ විපාක ස්කන්ධ ටිකේ ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ ආයතන ටික හැදෙන තැන හැදිලා රූප ශබ්ද පෙන්වන තැන දක්වා විපාක ස්කන්ධ ටිකක්. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන මේ කෙලෙස්යේ යෙදිලා තම තමන්ට ලෝකේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ තම තමන්ටයි මේකේ වටිනා නොවටිනාකම් තියෙන්නේ. කෙටියෙන් එක දෙයක් ඕගොල්ලන්ට හොඳට හිතලා තීරණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මේ ලෝකෙ තුල වටිනා කියන දේවල් හම්බ වෙනවා නම් වටිනා කියන දේවල් හම්බ වෙන තාක් ජරා මරණ දුක් විඳින්න වෙනවා කියලා දකින්න. දුකට හේතුව දකින්න මොකද්ද? වටිනාකමට හම්බ වෙන බව. එතකොට ඒ කාරණා දෙකයි. කාරණා දෙකක් කිව්වේ අසෘතව පුතඥයටත් වස්තු වටිනාකමට හම්බ වෙනවා. එයාටත් ඒ නිසා දුක එනවා. හැබැයි දුක නැති කරන්න ක්‍රමයක් නෑ එයාට. සෘතවත් ආර්ය ශ්‍රාවකයාටත් වස්තු වටිනවා. වටිනාකමට තේරෙනවා, පෙනෙනවා. හැබැයි ඒ වස්තු වටිනවා කියන කම කෙනාගේ මනසේ තියෙන කෙලෙසයකටයි පේන්නේ කෙනෙකු විතරයි එයා දන්නේ. ඒ වුණාට තාමත් එයාට දුක නැතුව ඉන්න බෑ හැබැයි. එයාට මොකද දැන් Tamanට පේනවා නම් මේක කෝටි ගණක් වටන මැනිකක් කියලා. කෙනෙක් මේක කෝටි ගණක් වටන මැනිකක් කියලා දකිනවා. ඒ හින්දා ඒකට ගොඩක් ආදරේ. අනිත් කෙනා දර්ශනයක් තියෙන කෙනා දකිනවා මේක දකිනකොට කෝටි ගණක් වටන මැනිකක් කියන අදහස මට ඇති වෙනවා. කියන එක දන්නවා. එයත් තණ්හයි බය අරකට තව. ඒ හින්දා මේක ගෙවා ගන්න බෑ. එයත් පරිස්සම් කරනවා තාම. අර වස්තු. ඒක නැතිනොට එයාට දුක එනවා. නමුත් වෙනසක් තියෙනවා. එයා දන්නවා මේක. දුක නෙමේ ගල දකින්නකොට කෝටි ගණක් වටිනා මැනිකක් කියන හැඟීම මගේ හිතේ යෙදුන්නේ නැත්තම් වටිනාකම. මේක රකින්න එකේ දුකවත් තියාගන්න එකේ වෙහෙසවත් පරිසම් කරන එකේ වෙහෙසවත් නැති වුනහම එන වෙහෙසත් නැති වෙනව නේද කියලා තේරෙනවා. ඒකට කරන්න ඕනේ මෙන්න මේ මාර්ගයයි කියලා තේරෙනවා. තේරුණාට සමහර විටක මේ මට්ටමේ මේ ඉන්නවා. නමුත් වෙනසක් තියෙනවා. ඒ වස්තුවම වටිනවා කියන එක සහ ඒ වස්තුව වටිනාකම තම තමන් කෙරෙහි යෙදෙන්නේ කියලා දකිනවා කියන එක විතරයි චතුරාර්ය සත්‍ය දන්න කෙනාගේ වෙනස. දුකට හේතුව තණ්හාවයි කියන වචනෙන් කියන්නේ යමක් නැති වෙලා විනාශ වෙලා දුක් වෙනකොට වටිනාකමට පෙනිලා ඒ දුකට පත් කරපු වස්තුව නැති වුනහම දුකට පත් කෙරුවේ තම තමන්ගේ හිතේ තියෙන ඒ වස්තු ආරම්භයේ තියෙන වටිනාකමින් කියන කාරණාව දකින්න විතරයි පෙනෙන්නේ. අසෘත පුතඥය කියලා කියන්නේ එහෙම එකක් කවදාවත් අහලවත් නැහැ, දන්නෙත් නැහැ. කෙලින්ම 5000 කුලෙම දන්න වටිනවා. දරුවම වටිනවා, පුටුවම වටිනවා කියන තැන මිසක තියෙන්නේ ඒට හැවක් දන්නේ. එහෙම තියෙන තැනක මෙයා පොඩි දියුණුවක් තියෙනවා. පොඩි නෑ, ඒක ගත්තාම විශාල පරාසයකට යනවා. නමුත් මේ දුකට හේතුව තණ්හාවයි කියනකොට මේ අරබය චන්දරාගය තමන්ගේ මනසේ කියලා හඳුනා ගන්නවා. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ඔන්න ඔය ටික තේරුම් ගන්න.
ඒකින් ගාට මතක් කළේ අපිට ධර්මයකින් පිළිහිටක් නැහැ තේරෙන්නේ නැහැ කියන තැනකින් දුක් වෙන්න ඕනේ නැහැ. තාම අපේ හිතේ දුක ගෙවුනේ නැති වුණාට දුක එනවා වුණාට නමුත් දුක ගෙවෙන්න පුළුවන් න්‍යායකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කියලා දෙන්න කරුණු ගොඩාක් තියෙනවා. නමුත් මේ වෙලාව මලා නිසා කෙටියෙන් මතක් කළොත් දුකත් දුක ඇති කරන හේතුව තණ්හාවත් තණ්හාව නැතිකලු දුක නැති වෙනවා කියන කාරණාව ගත්තාම ලෝකේ වස්තුවක් වටිනාකමට පෙනෙනකොට ඒ පෙනෙන වටින වස්තුව වටිනවා කියන කම හදලා තියෙන කෙනාගේ මනසෙයි කියන එක දකිනකම තමයි ශ්‍රුතවතාර ශ්‍රාවකයන් නැත්නම් දර්ශනයෙන් යුක්තයි කියලා කියන්නේ. භෞතික වස්තුවම වටිනවා කියලා දකිනකම තමයි අසෘතව පුතඥය කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වුණොත් මෙන්න මේ පුතඥ භූමිය ඉක්මවා හිටපු මෙන්න මේ ඥාන දර්ශනේ තියෙන තැනට එනවා. එතකොට මෙන්න මේ ටික දකින්න කෙනාට තමයි ආශ්‍රයක්ෂය වීම කියන්නේ. ආශ්‍රව කියන්නේ මොකද්ද කියලා කියන්නේ වෙන්නේ අපිට සම්මාදිට්ඨිය තේරුණොත් සම්මාදිට්ඨිය තේරෙන්නේ ආශ්‍රව තේරුණා. එතකොට ආශ්‍රව ටික කියලා දෙන්න වෙලාවක් නෑද? නමුත් මෙන්න මේ දර්ශනය තියෙන කෙනාට ටිකෙන් ටික හරි වටිනා වස්තු ඇසුරු වෙන ගතිය ටික අඩු වෙනවා. වස්තුව වටිනවා කියලා මනසේ සිහි කළ බලන්න වස්තුව වටිනවා කියන කෙලෙසි අයින් වෙනවා. ආන් ඒ විදිහට අපිට කවදා හරි දවසක දුකෙන් මිදෙන්න තියෙන්නේ. ඕකර තමයි සතිපට්ඨාන තියෙන්නේ. රූපය කායානුපස්සනාවෙන් රූපය බලන්න. ඊට පස්සේ රූපයක් හම්බ වෙන චිත්තානුපස්සනාවට හිත තියන්නකො. හොඳට හම්බ වෙයි. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මතක් කරනවා මෙන්න මේ වගේ කෙනාගේ ජීවිතයෙන් දැකලා තම තමන්ගේම දුකේ නිවීම දුකේ මිදීම මේ ජීවිතයේදී මෙතනදිම හදා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ බඳු වටපිටාවකුත් ලැබිලා තියෙනවා. ඉතින් මේ සෑම දිනාටම මේ දේශනාව මේ ජීවිතයේදීම ඥාන දර්ශනයක් ලබාගෙන මේ දුක් සහගත සසර නිමා කරගන්න හේතු උපනිස්